අයිබම් පුතේ අපි සම්බන්ධ වෙන්නේ ස්පීඩ් යුනිට් රිවිෂන් කියන හරි සීරීස් එක යටතේ කතා කරන ඊළඟ වීඩියෝ එක වලත් කරගෙන ඉන්න පුතේ තාපයේ පාඩම සම්බන්ධව තියෙන වැදගත් කොටසක් තාප මිතිය කියන කොටසට අදාළව සිද්ධාන්ත කොටස් කිහිපයක් සාකච්ඡා කරන් තමයි අද අපි මේ සම්බන්ධ වෙන්නේ හරි පුතේ ඒතකොට තාප මිතිය කියන එකේදී අපි ගොඩක් කල කරන්නේ තාප ප්‍රමාණයන් පිළිබඳව ගණනය කිරීමක් තේරුම්ද කියන එක හරි තාප මිතිය කියලා කියන්නේ තාප ප්‍රමාණයන් පිළිබඳව ගණනය කිරීමක්. හරි. සමහරවිට අපි උදාහරණයක් ගත්තොත් දැන් උදාහරණ මෙහෙම තමයි දැන් මොකක් හරි නේද උෂ්ණත්වනේ දෙකකින් වස්තු දෙකක් එකිනෙකට ස්පර්ශ කරාම තේරුණාද කියන එක. නේද? කාගෙන්ද නේද තාපය පිට වෙන්නේ? කවුද තාපය උරාගන්නේ? පැහැදිලි කියන එක. පුතේ ගණනයන් වලදී පරිසරයට තාප හානියක් සිද්ධ වෙන්නේ කොහොමද? තේරුණාද කියන එක. හරි. ඒ අදාළ සංසිද්ධි කොටස් ටිකක් තමයි පුතේ තාප මිතිය කියන පාඩමේ තියෙන්නේ. පැහැදිලි කියන එක. හරි. පුතේ වස්තුවකට අපි තාපයක් සැපෙවුවම ඒක හැසිරෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. හරි. පද්ධතියකට අපි තාප ප්‍රමාණයක් සැපෙවුවන් පස්සේ එයා හැසිරෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. තේරුණාද කියන එක? එකක් තමයි පුතේ එයාගේ අවස්ථා විපර්යාසය නියතව තියාගෙන අවස්ථා විපර්යාසය නියතව තියාගෙන උෂ්ණත්වය වෙනස් කිරීමක් කරගන්න පුළුවන්. පැහැදිලිද කියන්නේ? මොන උදාහරණයක් කිව්වොත් එimhe දැන් හිතන්න මේ දැන් සාමාන්‍ය කාම උෂ්ණත්වයේ තියෙන වතුර ටිකක් අපි අරගෙන නේ තේ එකක් හදන්න අපි රත් කරනවා. හරි. එතකොට අපි තුමෙන් දැන් සෙල්සියස් එක 30 තියෙන වතුර ටිකක් අපි ගන්නවා. හරි. එයාපොතේ අපි තාප ප්‍රමාණ දෙද්දී නේද? එයාව රත් කරද්දී එයා සෙල්සියස් එක 40 50 60 ජලයේ තත්වයේදීම උෂ්ණත්වය වෙනස් කරගන්නවා. තේරුණාද කියන එක? හරි. එහෙනම් තාප ප්‍රමාණයක් සැපුවෙන් පස්සේ පුළුවන් වස්තුවක අවස්ථා විපර්ය කියන්නේ එයාගේ පදාර්ථ ස්වභාවයෙන් එයාගේ අවස්ථාව නියතව තියාගෙන හරි. අවස්ථාව නියතව තියාගෙන මුතේ පුළුවන් උෂ්ණත්වය වෙනස් කිරීමක් කරගන්න. තේරුණාද කියන එක? එහෙනම් අවස්ථාව නියතව තියාගෙන පුළුවන් එයාගේ උෂ්ණත්වය වෙනස් කිරීමක් කරගන්න. හරි. ඒ වගේම තමයි පුතේ වස්තුවකට තාප ප්‍රමාණයක් සැපෙවන් පස්සේ උෂ්ණත්වය වෙනස් කිරීමක් කරගන්න නැතුව එයාගේ අවස්ථා විපර්යාසය වෙනස් කර ගැනීම සිදු කරන්න පුළුවන්. පැහැදිලිද කියන පුතේ? දැන් මෙහෙම හිතමුකෝ. අපි අයිස් කැටයක් ගන්නවා දියමින් පවතින අයිස් කැටයක් ගන්නවා. ඒ කියන්නේ පුතේ 0.5 සෙල්සියස් වල අයිස් කැටයක් ගන්නවා. හරි. අරගෙන මම එයාව රත් කරොත් එහෙම මොකද වෙන්නේ පුතේ? 0.5 සෙල්සියස් වලම ජලය බවට පත් වෙනවා. තේරුණාද කියන්නේ? 0.5 සෙල්සියස් වලම ජලය බවට පත් වෙනවා. හරි. පුතේ මම ගන්නකො සෙල්සියස් එක 100 ජලය මම ගන්නම්කො. එයාට මම තාප ප්‍රමාණ සැපෙවොත් එහෙම මොකද වෙන්නේ? සෙල්සියස් එක 100 ජල වාෂ්ප බවට පත් වෙනවා. තේරුණාද කියන්නේ? ඒතර එයාගේ උෂ්ණත්ව වෙනස් වීමක් වෙන්නේ නැහැ. හැබැයි අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනවා. තේරුණාද කියන එක? එයාගේ පුතේ අවස්ථාව තුල පවතින අණු අතර පවතින ආකර්ෂණ බල බිඳගෙන පැහැදිලිද? අණු අතර ප්‍රමාණය ඈඩ් කරගෙන තමයි පුතේ එයාගේ ශක්ති ප්‍රමාණය වැය කරගන්නේ එතනදී. පැහැදිලිද පුතේ? පුතේ අපි ඒව ගණනය කරනවා ගුප්ත තාපයේ කොටසක් යටතේ. තේරුණාද කියන එක? හරි. එහෙනම් පුතේ ඔන්න ඔයික තමයි පුතේ ප්‍රධානම අවස්ථා දෙක. ওই අවස්ථා දෙක පදනම් කරගෙන තමයි පුතේ ගොඩක් ගණන් හැදිලා තියෙන්නේ. තේරුණාද කියන එක? හරි. පුතේ දර අපි දැන් ওই කතා කරේ ගොඩක්ම ඝනයක් හෝ ද්‍රවයක. පැහැදිලිද කියන පුතේ? ඒතර වායුවක තාප ප්‍රමාණ උරා ගැනීමක් හෝ පිට කිරීමක් ආශ්‍රිත ගණනය කිරීම කරන්න බැරිද? ඒත් පුළුවන් පුතේ. පැහැදිලිද කියන්නේ? ඒ සඳහාත් සමීකරණ තියෙනවා. තේරුණාද කියන පුතේ? හරි. එහෙනම් පුතේ අපි වැදගත් වෙන්නේ මොකද්ද? පළවෙනිම තේරුම් ගන්න දේ තමයි වස්තුවකට තාප ප්‍රමාණ සැපෙවන් පස්සේ එයා හැසිරෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙන කියන එක. පැහැදිලිද කියන එක? හරි පුතේ. මෙන්න බලන්න මෙහෙම. තාප ප්‍රමාණ සැපයූ විට එයාගේ හැසිරෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. හරි. එකක් තමයි පදාර්ථ අවස්ථාව නියතව තබා ගනිමින්. පදාර්ථ අවස්ථාව නියතව තබා ගැනීම පුතේ එයා මොකද කරනවද? උෂ්ණත්වය වෙනස් කර ගැනීම. උෂ්ණත්වය වෙනස් කිරීම. හරි. උෂ්ණත්වය වෙනස් කර ගන්න පුතේ. හරි. පුතේ එහෙම නැත්නම් යාට පුළුවන්. හරි. උෂ්ණත්වය නියතව පවත්වා ගනිමින් පදාර්ථ අවස්ථාව වෙනස් කර ගැනීම. පදාර්ථ අවස්ථාව වෙනස් කර ගැනීම. පැහැදිලිද කියන අවස්ථාව හොඳට තේරුම් ගන්න කියන කොටස පුතේ. හරි. ලියමු දෙන්න පළවෙනි තරණ ලකුණුනේ. තාප ප්‍රමාණ මැනීම. තාප ප්‍රමාණ මැනීම. තාප ප්‍රමාණ මැනීම. තාප මිතිය ලෙස හැඳින්වේ. තාප මිතිය ලෙස හැඳින්වේ. හරි පුතේ. ඊළඟ ලකුණ
වස්තුවකට තාප ප්‍රමාණ සැපයූ විට වස්තුවකට තාප ප්‍රමාණ සැපයූ විට වස්තුවකට තාප ප්‍රමාණ සැපයූ විට එය හැසිරිය හැකි ප්‍රධානාකාර දෙකකි. එය හැසිරිය හැකි ප්‍රධානාකාර දෙකකි. වස්තුවකට තාප ප්‍රමාණ සැපයූ විට එය හැසිරිය හැකි ප්‍රධානාකාර දෙකකි. හරිද පුතේ? හොඳයි. ටක් ගාලා මෙන්න මේ ටික ඉක්මනට දාගන්න තියෙන අවස්ථාව. පුතේ ඊළඟට වැදගත් දේ තමයි තාපය කියන්නේ ශක්ති ප්‍රමාණයක්. තේරුණා? තාප ප්‍රමාණය කියන්නේ ශක්ති ප්‍රමාණයක්. හරි. පුතේ අපි තාප ප්‍රමාණය මනින්නේ ජූල් වලින්. තේරුණාද කියන එක? තාප ප්‍රමාණය මනින්නේ පුතේ අපි ජූල් වලින්. පැහැදිලි තියෙන පුතේ. හරි. ලියාගමු පුතේ මේ තරම් දාන්න යන්නේම. තාප ප්‍රමාණය යනෝ සංක්‍රමණය වන ශක්ති විශේෂයකි. සංක්‍රමණය වන ශක්ති විශේෂයකි. එනිසා මෙය ජූල් වලින් මනු ලැබේ. එනිසා මෙය ජූල් වලින් මනු ලැබේ. එනිසා මෙය ජූල් වලින් මනු ලැබේ. හරිද පුතේ? හොඳට තේරුම් ගන්න පුතේ කියන අදහස. හරි. පුතේ මම ගන්න මෙන්න මෙහෙම අවස්ථාවක්. හරිද? තාප ප්‍රමාණ මැනීම. තාප ප්‍රමාණ මැනීම. මිතිය කියන පුතේ කියන්නේ තාප මිතිය කියන්නේ මේක තාප ප්‍රමාණ මැනීමක් කරන පුතේ. හරි. පුතේ මම මෙන්න මෙහෙම ගන්නවා ප්‍රධාන අවස්ථා කිහිපයක් ගන්නවා පුතේ මෙන්න මෙහෙම. පුතේ මම මේ කතා කරන්නේ ඝනයක හෝ ද්‍රවයක ගන්න අවස්ථාවකදී. හරි. පුතේ මම කරන්නේ මෙහෙම පුතේ මේක අවස්ථාව. ඝන හෝ ද්‍රව. පැහැදිලි කියන එක. හරි. පුතේ මෙතනදී මම ගන්න මෙන්න මෙහෙම අවස්ථාවක් ඇරදී මෙන්න මෙහෙම ගන්න පුතේ. තාප ප්‍රමාණ මනින්න පුතේ අපි Q සමානයි mc ඩෙල්ටා තීටා වලින්. හොඳට තේරුම් ගන්න පුතේ අවස්ථාව. හරි. Q සමානයි mc ඩෙල්ටා තීටා. හරි. පුතේ සාමාන්‍යයෙන් අපි සිද්ධාන්ත පන්තියක නම් එන්න මේ C කියන එක අර්ථ දැක්වීම කරන පුතේ. නමුත් අපිට මේ රිවිෂන් පන්තියක් තුළ පුතේ ඒක අර්ථ දැක්වීම කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තේරුණාද පුතේ කියන එක? හරි. පුතේ මෙන්න මේක මේ Q කියලා කියන්නේ තාප ප්‍රමාණය. Q කියලා කියන පුතේ තාප ප්‍රමාණය. M කියලා කියන පුතේ වස්තුවේ ස්කන්ධය. වස්තුවේ ස්කන්ධය. පුතේ මේ C කියලා කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය. විශිෂ්ට තාප ධාරිතාවය. රයිට් පුතේ? පුතේ මේ ඩෙල්ටා තීටා කියලා කියන්නේ උෂ්ණත්ව වෙනසට. උෂ්ණත්ව වෙනසට පුතේ. හරි. පුතේ වස්තුවකට තාප ප්‍රමාණ සැපයුවම වස්තුවකට තාප ප්‍රමාණ සැපයුවම එයාගේ පුතේ උෂ්ණත්වය වැඩි කර ගන්නවා. හරි. තාප ප්‍රමාණ සැපයුවොත් එහෙනම් පද්ධතිය එයාගේ උෂ්ණත්වය වැඩි කර ගන්නවා. හරි. පුතේ එයාගෙන් වස්තුවෙන් තාපය පිට වෙනවා නම් එයාගේ පුතේ උෂ්ණත්වය අඩු වෙනවා. තේරුණාද කියන එක? හරි. හොඳට තේරුම් ගන්න අවස්ථාව ටික පුතේ. හරි. දැන් උදාහරණයක් මෙන්න මෙහෙම පුතේ. හරි. දැන් මම ගන්න පුතේ මෙන්න මෙහෙම සාමාන්‍ය අපි දුමු කාම උෂ්ණත්වයේ තියෙන වතුර කෝප්පයක් ගත්තා. අපි දුමු සෙල්සියස් 30යි කියලා. හරි. පුතේ මම එයාට උණු වතුර දැම්ම කියලා හිතන්නකෝ පුතේ. හරි. එතන මොකද වෙන්නේ කියන්නකෝ? අපි දන්නවා එයා අනිවාර්යෙන් උෂ්ණත්වය වැඩි කරගත්තනේ. රත් වුණා කියලා අපි කියන්නේ නේ. තේරුණාද? ඒ කියන්නේ පුතේ එයා මොකද කරන්නේ නේද? එයාගේ උෂ්ණත්වය වැඩි වුණා කියලා කියන්නේ එයා තාපය කොහෙන් හරි අරගෙන තියෙනවා. තේරුණාද කියන්නේ? එයා කොහෙන් හරි තාපය අරගෙන තියෙනවා. හරි. උතර තේරුම් ගන්න පුතේ මම කියන එක. එතන පුතේ ආන්ගේ එයා උරාගත්තු තාප ප්‍රමාණය තමයි මෙන්න මේ Q කියලා කියන්නේ. හරි. එයා ඒ තාප ප්‍රමාණයක් උරාගත්තු නිසා එයාගේ උෂ්ණත්ව වෙනස් වෙච්ච ප්‍රමාණය තමයි පුතේ අපි ඩෙල්ටා තීටා කියලා සලකන්නේ. හරි. පුතේ එතකොට උෂ්ණත්ව වෙනස සාමාන්‍යයෙන් අපි තාපයමයි ඉන්න නේද? සම්මතය කියලා අපි ගන්න පුතේ කෙල්වින් නේ. පැහැදිලි කියන එක. අන්තර්ජාතික SI එක වෙන කෙල්වින් පුතේ නේ. පැහැදිලි. නමුත් පුතේ උෂ්ණත්ව වෙනසක් නිසා මේක සෙල්සියස් අංශ වලින් මැන්නත් කෙල්වින් වලින් මැන්නත් පුතේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තේරුණාද කියන එක? සෙල්සියස් වලින් මැන්නත් කෙල්වින් වලින් මැන්නත් පුතේ උෂ්ණත්ව වෙනසක් නිසා ප්‍රශ්නයක් නැහැ. තේරුණාද පුතේ අවස්ථාව ටික හොඳට තේරුම් ගන්න කියන එක. හරි. පුතේ මම මෙතන ගන්න තව පොඩි අවස්ථාවක් මෙන්න මෙහෙම අවස්ථාවක් ගන්නවා. හරිද? අපිට පුතේ මෙන්න මේ තාප ප්‍රමාණය මයින්න පුළුවන් මෙන්න මේ Q කියන එක්කෙනා සමානයි පුතේ. මම ගන්නවා C නෝට් වතාවක් ඩෙල්ටා තීටා කියලා සම්බන්ධයක් ගන්න පුතේ. හරි. දැන් මට කියනවා මෙන්න මේකත් එක්ක මේක සම්බන්ධ කරොත් එහෙම ඔයාලට ගන්න පුළුවන් පුතේ C නෝට් කියන්නේ කවුද? MC දෙකේ ගුණිතය. තේරුණාද කියන්නේ? MC දෙකේ ගුණිතය පුතේ. හරි. පුතේ මේ C නෝට් කියලා කියන්නේ වස්තුවේ තාප ධාරිතාවයට. වස්තුවේ තාප ධාරිතාවයට පුතේ. හරි. පුතේ වල ගොඩාක් ගණන් වලදී සාමාන්‍ය පන්ති කරන් යද්දී අහුවෙන තැනක් තමයි පුතේ ගොඩක් ළමයි අහනවා එකපාරටම සර් මේකේ විශේෂ තාප ධාරිතාවය දීලා නැහැනේ. සර් මේකේ එක්ක අපිට ස්කන්ධය දීලා නැහැනේ. අපි කොහොමද මේ ගාන හදන්නේ පුතේ? පුතේ අපිට ඒ ස්කන්ධය වගේ අදහසක් දීලා නැත්නම් හරි. පුතේ මේ සමීකරණ ගණන් හදන්න ඕනත් වෙනවා නම් පුතේ හොඳට බලන්න අපි ඒක දිහා අපිට දින දින වස්තුවේ තාප ධාරිතාවයද විශිෂ්ට තාප ධාරිතාවය තියෙනවා පුතේ. හරි.
පුතේ අපිට තාප ධාරිතාවයේ දීලා තිබුණොත් එහෙම ඒ වස්තුවේ ස්කන්ධය ලබා දීම අවශ්‍ය වෙන්නේ නැහැ. තේරුම්ද කියන එක? එහෙනම් පුතේ ස්කන්ධයේ ගුණ කිරීම විශිෂ්ට තාප ධාරිතාවයේ දෙකේ ගුණිතය තමයි පුතේ මොකක් ලැබි ගන්නද? තාප ධාරිතාවය කියලා සලකන්නේ. පැහැදිලිද කියන එක? තාප ධාරිතාවය කියලා සලකන්නේ. හොඳට තේරුම් ගන්න පුතේ කියන අවස්ථාව. හරි. පුතේ මම මෙතන ගන්නවා වායුවක කොහොමද ඔය සිද්ධිය සිද්ධ වෙන්නේ කියන එක බලමු. හරි. වායුවක බලමු අපි කොහොමද කියලා පුතේ. පුතේ වායුවකත් අපි තාප ප්‍රමාණ හොයන්නේ. හරිද? එයාගේ පුතේ අපි ගන්නවා NC ඩෙල්ටා තීටා කියලා සම්බන්ධයක් ගන්නවා. NC ඩෙල්ටා තීටා පුතේ. හොඳට තේරුම් ගන්න කියන එක. හරි. පුතේ මෙන්න මේ N කියන එක කෙනා අපි ගන්නවා. හරි. පුතේ වායුවේ මවුල සංඛ්‍යාව. හරි. පුතේ මොකද ගන්න මෙයා මවුල ගණන. මවුල ගණන වායුවේ. හරි. පුතේ මෙන්න මේ C කියලා අපි ගන්නවා වායුවේ මෞලික විශිෂ්ට තාප ධාරිතාවය. වායුවේ මෞලික විශිෂ්ට තාප ධාරිතාවය පුතේ. හරි. ඩෙල්ටා ටීටා සමානයි පුතේ උෂ්ණත්ව වෙනස. සාමාන්‍ය අවස්ථාව තමයි පුතේ ඩෙල්ටා ටීටා කියන පුතේ උෂ්ණත්ව වෙනස පුතේ. හරි. පුතේ මෙන්න වායුවක් උරාගත් හෝ පිට කරපු තාප ප්‍රමාණය අපි ගණනය කරද්දී පුතේ මෙන්න මේ C කියලා කියන පුතේ වායුවේ මෞලික විශිෂ්ට තාප ධාරිතාවය. තේරුම්ද කියන්නේ? හරි. පුතේ අපි මෙන්න මේ වායුව මෙන්න මේ තාප හුවමාරු සිදු කිරීම නියත පීඩනයේදී කරනම් පුතේ අපි මෙන්න මේ C කියන එක නා ගන්න පුතේ CP කියලා අපි ගන්නවා. නියත පීඩනයේදී මෞලික විශිෂ්ට තාප ධාරිතාවය. හරි පුතේ. පුතේ එයා ඒ තාප හුවමාරු සිදු කරන්නේ පුතේ පරිමාව නියත කරගෙන නම් පුතේ අපි එයාව සලකනවා CV කියලා. නියත පරිමාවේදී මෞලික විශිෂ්ට තාප ධාරිතාවය අපි ගන්නවා පුතේ. තේරුණාද කියන්නේ පුතේ? හරි. පුතේ ඒතර CP CV කියලා අපි ගන්නවා පුතේ. මම මේක ඊළඟ කොටසේ මම නෝට් එක දාන්නම්. දැන් පුතේ මෙන්න මේ අවස්ථාව තේරුම් ගන්න ඕනේ. හරි සරල පුතේ මම මේක ෂෝට් නෝට් එකක් විදිහට ඔයාලට දාන්න පුතේ මේ වීඩියෝ සීරීස් එකම කරගෙන පුතේ ඔයාලට කොහොම හරි නේ. තව MCQ එකක් හරි රචනා ප්‍රශ්නයේ කොටසක් හරි හදාගන්න කොහොමද උදව්වක් කරන් දැන් පුතේ මේ කොටස් ටික කරන්නේ. තේරුණාද කියන එක? හරි. එහෙනම් පුතේ මේ මොකද මම ලියලා දෙන්නේ? තාප ප්‍රමාණ මැනීම. නැත්නම් තාප මිතිය. හරි. පුතේ තාප මිතිය අපි ගන්නවා ඝන ද්‍රවවල කොහොමද සිද්ධ වෙන්නේ සහ වායු වල කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. හරි. පුතේ මෙතන අපි ගන්නවා Q සමානයි MC ඩෙල්ටා කියලා. පුතේ Q කියන්නේ තාප ප්‍රමාණය. ඒක උරාගත්තු හෝ පිට කරපු තාප ප්‍රමාණය වෙන්න පුළුවන්. හරි. පුතේ තාප ප්‍රමාණ උරාගත්තොත් පුතේ මොකද වෙන්නේ? උෂ්ණත්ව වැඩිවීමක් වෙනවා. තාප ප්‍රමාණ පිට කිරීමත් පුතේ මොකද වෙන්නේ? උෂ්ණත්ව අඩුවීමක් සිදු වෙන්න පුළුවන්. තේරෙනවද කියන එක? හරි. පුතේ M කියලා කියන්නේ ස්කන්ධය, C කියලා කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය. විශිෂ්ට තාප ධාරිතාවය. හරි පුතේ. ඩෙල්ටා T කියලා කියන්නේ මොකද්ද? උෂ්ණත්ව වෙනස. තේරෙනවද කියන එක? හරි. පුතේ අපි ගන්න පුළුවන් වස්තුවක ස්කන්ධයේ විශිෂ්ට තාප ධාරිතාවයේ ගුණිතය වස්තුවේ තාප ධාරිතාවයේ විදිහට සලකන්න පුළුවන්. තේරුණාද කියන එක? හරි. පුතේ වායුවක අපි තාප ප්‍රමාණ හොයන්නේ Q සමානයි NC ඩෙල්ටා ටීටා වලින්. තේරුණාද කියන එක? හරි. පුතේ මෙන්න මේ C කියලා අපි ගන්නවා වායුවේ මෞලික විශිෂ්ට තාප ධාරිතාවය. තේරුණාද කියන එක? පුතේ ඒක CPCV. ඒ කියන්නේ නියත පීඩන තත්ත්වවලදී සහ නියත පරිමාණ තත්ත්වවලදී පුතේ මෙන්න මේ වායුවේ මෞලික විශිෂ්ට තාප ධාරිතාව පුතේ වෙනස් වෙනවා. තේරුණාද කියන එක? ඉතින් මම ඒක ඊළඟ කොටසේ සාකච්ඡා කරනවා ඔයාලත් එක්ක. හරි. පුතේ මෙතන මට තව වැදගත් දෙයක් ඔයාලට පෙන්වන්න තියෙනවා. හරි. පුතේ මෙන්න මේ C කියන එක්කෙනාගේ ඒකක අපි ගත්තොත් පොතේ බලන්න මේ මෙයාගේ C වල ඒකක. C වල ඒකක මොකද වෙන්නේ පුතේ? මෙයාගේ ඒකක මොකද වෙන්නේ? පුතේ අපි දන්නවා මෙයා ජූල්. හරි පුතේ තේරුම් ගන්න පුතේ. මෙයා කිලෝග්‍රෑම් මෙයා නේද? සෙල්සියස් හෝ කෙල්වින් නේ. එහෙනම් පුතේ මෙයා යටන කිලෝට ගියාම කිලෝග්‍රෑමයට වෙනවා. එහෙනම් මොකද පුතේ එන්නේ? ජූල් කිලෝග්‍රෑමයට මෙයා පුතේ සෙල්සියස් වෙන්නත් පුළුවන් කෙල්වින් වෙන්නත් පුළුවන්. එහෙනම් පුතේ මම එයා දාන මොකද්ද? කෙල්විනයට. තේරුණාද කියන්නේ? කෙල්විනයට. හොඳට තේරුම් ගන්න පුතේ මම කියන අවස්ථාව. පුතේ මෙතන අපි ගත්තොත් එහෙම වායුවේ මෞලික විශිෂ්ට තාප ධාරිතාවය අපි ඒකක් ගත්තොත් පුතේ මෙයාගේ ඒකක් අපි ගත්තොත් පුතේ මොකද වෙන්නේ? මෙයා ජූල් මෙයා මවුලයට හරි පුතේ කෙල්විනයට කියලා අපිට ගන්න පුළුවන්. පැහැදිලිද මම කියන අවස්ථාව? හොඳට තේරුම් ගන්න පුතේ කියන එක. හරි. ඉක්මන් කළ පුතේ මෙන්න මේ කොටස දාගන්න ඉක්මනට. හරි පුතේ. පුතේ අපි අවසානයේ කතා කරා මෙන්න මේ කොටසදී වායුව නේද උරාගත් හෝ පිට කරපු තාප ප්‍රමාණ හොයනකොට පුතේ. හරි. පුතේ මම ගන්න වෙන මෙහෙම Q සමානයි NC ඩෙල්ටා තීටා කියලා පුතේ අපි සමීකරණය ගන්නවා. පැහැදිලිද මම කියන්නේ? හොඳට තේරුම් ගන්න පුතේ අවස්ථාව. පුතේ මේකේ ප්‍රධාන ආකාර දෙකක් තිබුණානේ. මේකේ ප්‍රධාන ආකාර දෙකක් තිබුණා පුතේ. හරි. පුතේ මේක අපිට ගොඩක් වෙලාට අවශ්‍ය වෙන්නේ තාප ගති විද්‍යාව කියන කොටසේදී. තේරුණාද පුතේ කියන එක? හරි. පුතේ මම මෙතන දානවා නියත පීඩනයේදී. හරි පුතේ. නියත පීඩනයේදී. right.
පුතේ මෙයා මම ගන්නවා නියත පරිමාවේදී. නියත පරිමාවේදී කියලා අපි ගන්නවා පුතේ. හරි. පුතේ මට ගන්න පුළුවන් මෙන්න මෙහෙම Q කියන එක්කෙනා සමානයි පුතේ නියත පීඩනයද පුතේ මෙයා NCP ඩෙල්ටා තීටා කියලා අපි සලකනවා පුතේ. හරි. Q සමානයි NCP ඩෙල්ටා තීටා. හරි. පුතේ N කියලා කියන්නේ මවුල සංඛ්‍යාව. පුතේ CP කියලා කියන්නේ නියත පීඩනයේදී මෞලික විශිෂ්ට තාප ධාරිතාවය. මෞලික විශිෂ්ට තාප ධාරිතාවය. හොඳට තේරුම් ගන්න පුතේ කියන අවස්ථාව. හරි. පුතේ අපිට විභාගෙ දෙන්න ඕන. තේරෙනවද? පුතේ මම මෙයා ගත්තොත් එහෙම Q කියන එක්කෙනා සමානයි NCV ඩෙල්ටා තීටා කියලා අපි ගන්නවා පුතේ. අර මේ CV කියලා පුතේ අපි දැන් අර පරිමාව නියත කියන අවස්ථාව හංගවන්නේ පුතේ. හරි. එතකොට මේ CV කියලා කියන්නේ කවුද? නියත පරිමාවේදී මෞලික විශිෂ්ට තාප ධාරිතාවය. හරිද පුතේ? හොඳට තේරුම් ගන්න අවස්ථාව. හරි. පුතේ මෙන්න මේකේ වැදගත් අවස්ථාවක් තියෙනවා. පුතේ මෙන්න මේ CP බෙදීම CV කියන එක්කෙනා සමානයි පුතේ ගැමා. හරි. වායු නියතය කියලා අපි සලකනවා. හරි පුතේ. පුතේ මෙන්න මේ ගැමා කියන එක්කෙනා එකට වඩා විශාලයි. හරි. ඒ කියන්නේ මෞලික නේද? නියත පීඩනයේදී සහ නියත පරිමාවේදී මෞලික තාපධාරිතා අතර අනුපාතය පුතේ වායු නියතයට සමානයි. තේරුම්ද කියන එක? හරි. ඒක පුතේ ඒක එකට වඩා විශාලයි. මේක පුතේ රඳා පවතින්නේ ඒක පරමාණුක ද්විපරමාණුක කියන එක මත. තේරුම්ද කියන එක? හරි. පුතේ මේක වැදගත් කොටසක්. හරිද? හොඳට තේරුම් ගන්න පුතේ. හරි. පුතේ මෙන්න මේකේ CPCV කියන පුතේ මෙයා එකට වඩා විශාලයි කියලා කියන ගැමා කියන එක්කෙනා CV ට වඩා පුතේ CP කියන එක්කෙනා වැඩි වෙන්න ඕන. තේරුණාද පුතේ කියන එක? හරි. පුතේ ඒ ගැන අපි කතා කරනවා තාප ගති විද්‍යාවේදී. තේරුණාද? තාප ගති විද්‍යාවේ කතා කරමුතේ අයි මෙයාට වඩා මෙයා වැඩි වෙන්නේ කියන කොටස. තේරුණාද කියන පුතේ? හරි. හොඳට තේරුම් ගන්න කියන එක. හරි. මෙයාට වඩා මෙයා විශාලයි. හරි. CP එක විශාලයි. හරි. හරි පුතේ. ඉක්මන් කරලා මේන් මේට ඉක්මනට දාගන්න. හරිද පුතේ? අපිට පුතේ මෙන්න මෙහෙම අවස්ථාවක් සලකන්න පුළුවන් පුතේ ඊළඟට තාප ශීඝ්‍රතාවය සුරින් පුතේ. හරි. පුතේ අපි දන්නවා වස්තුවකින් උරාගත්තු අපි හිතමු පිට කරපු හරි තාප ප්‍රමාණය පුතේ අපි දන්නවා MC ඩෙල්ටා තීටා වලින් අපිට ගන්න පුළුවන්. තේරුණාද කියන්නේ? පුතේ වස්තුවෙන් තාපේ උරා ගැනීම හෝ පිට කිරීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ඒකක කාලයකදී උරාගත් හෝ පිට කරපු තාප ප්‍රමාණය පුතේ. පුතේ මෙයා කාලයෙන් බෙදනවා. හරිද? එහෙනම් පුතේ මේ පැත්තත් මොකද අපි කරන්න ඕන? කාලයෙන් බෙදීම සිද්ධ කරන්න ඕන. හරි. එහෙනම් පුතේ මට ලියන්න පුළුවන් කොහොමද මෙයා මේ බහුද තේරුම් ගන්න මෙයා ශීඝ්‍රතාවය නේ ක්ෂමතාවය මේ ඒකක කාලයකදී නේද උරාගත් හෝ පිට කර තාප ප්‍රමාණය පවේකනේ පැහැදිලිද? ක්ෂමතාවය සමානයි පුතේ MC ඩෙල්ටා තීටා බෙදීම T කියලා අපිට ගන්න පුළුවන්. තේරුම්ද කියන එක? හරි. හොඳට තේරුම් ගන්න පුතේ අවස්ථාව. හරි. පුතේතර අපි ගත්තොත් එහෙම මේ විදිහට තේරුම් ගන්න පුතේ කියන එක. හරි. පුතේ මේ MC ඩෙල්ටා කියන පුතේ තාප ප්‍රමාණය. තේරුම්ද කියන එක? හරි. පුතේ විද්‍යුත් උපාංගයක අපි තුන් පුතේ ක්ෂමතාවය P කියලා. හරි. එයා T කාලයකදී නේද? උදාහරණ ශක්ති ප්‍රමාණය අපි කොහොමද වෙන්නේ පුතේ? ක්ෂමතාවය කාලයෙන් ගුණ කරලා පුතේ. ඒතරයි ක්ෂමතාවය කාලයෙන් ගුණ කරොත් පුතේ වෙන්නේ මොකද්ද? MC ඩෙල්ටා T කියන තාප ප්‍රමාණය කොච්චරද කියලා එන්නේ. තේරුණාද කියන්නේ පුතේ? හරි. හොඳට තේරුම් ගන්න අවස්ථාවද? හරි. එහෙනම් පුතේ මෙන්න මෙහෙමත් අපිට තේරුම් ගන්න පුළුවන් කොටසක්. හරි පුතේ. ලියමු මෙන්න තව ලකුණක් දාලා ලියන්න මෙහෙම. යන්න. වස්තුවක් තාපය උරා ගැනීම හෝ පිට කිරීමේ ශීඝ්‍රතාවය වස්තුවක් තාපය උරා ගැනීම හෝ පිට කිරීමේ ශීඝ්‍රතාවය ඇසුරින්ද ගැටලු ලැබිය හැක. ඇසුරින්ද ගැටලු ලැබිය හැක. ඇසුරින්ද ගැටලු ලැබිය හැක. හරි පුතේ. පුතේ මම කතා කරේ සාමාන්‍යයෙන් ගණනය කිරීම වලට අවශ්‍ය වෙන වැදගත් සමීකරණ කොටස් ටිකක් පුතේ. හරි. පුතේ මම මෙහෙම අවස්ථාවක් කොට කතා කරලා දැන් මෙන්න මෙහෙම එකක්. පුතේ අපි ගමුකෝ A හා B කියලා වස්තු දෙකක් තියෙනවා. හරි. A හා B කියලා වස්තු දෙකක් තියෙනවා. හරි. පුතේ ඒ දෙන්න ඉන්නේ උෂ්ණත්ව දෙකක. හරි. පුතේ ඒ දෙන්න මම තාපජ නේද? ස්පර්ශ කරලා තියෙනවා. තේරුණාද? තාපජ ස්පර්ශ නේද තියෙනවා පුතේ. හරි. එහෙනම් මොකද පුතේ? දැන් මෙයාලගේ තාප ගැලීම සිද්ධ වෙන්න ඕන. හරි.
පුතේ තාපය ගලන්නේ කාගෙන්ද? උෂ්ණත්වය වැඩි වස්තුවෙන් ගලන්නේ. කාටද? උෂ්ණත්වය අඩු වස්තුව දක්වා. තේරුණාද කියන එක? කොච්චරක් වෙලා ගලනවද? නේද? දෙදෙනාගේම උෂ්ණත්ව නේද? එකම පොදු උෂ්ණත්වය නැකම් පුතේ තාප ගැලීම සිද්ධ වෙනවා. තේරුණාද පුතේ කියන එක? හරි. හොඳට තේරුම් ගන්න පුතේ. මෙන්න මේ අවස්ථාවක් මම ගන්නවා. පුතේ මෙන්න මෙහෙම ගන්නවා. මෙන්න මෙහෙම A කියලා වස්තුවක් තියෙනවා. හරි. පුතේ මෙන්න මෙහෙම B කියලා වස්තුවක් තියෙනවා. හරි. පුතේ මම ගන්නවා මෙයා ඉන්න සෙල්සියස් අංශක 80 මෙයා ඉන්න සෙල්සියස් අංශක 30. right? පුතේ මම මෙන්න මේ දෙන්න තාපජ ස්පර්ශ වෙන විදිහට තියෙනවා. ඔන්න ඔහම මේ දෙන්න ස්පර්ශ කරලා තියෙනවා. හරි. ඔන්න ඔහොම තිබි දාන්න. මෙන්න මෙයා A මෙන්න මෙයා B. හරි. දැන් පුතේ කාගෙන්ද තාපය ගැලීම සිද්ධ වෙන්නේ? කවුද පුතේ තාපය කරන්නේ? A වල ඉඳන් B දක්වා තාපය කරන්නේ. හරි. කොච්චරක් වෙලා ගලනවද පුතේ? මේ දෙන්න එකම පොදු උෂ්ණත්වය ලැබෙනකම් පුතේ. හරි. මම ගන්නවා මේ දෙන්න පොදු උෂ්ණත්වය T ටිකට කරන්න. හරි. පුතේ මම ගන්නවා T ට සමානයි මේ දෙන්නගේ පොදු උෂ්ණත්වය. පොදු උෂ්ණත්වය. හොඳට තේරුම් ගන්න පුතේ කියන එක. හරි. එහෙනම් පුතේ මට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. හොඳට තේරුම් ගන්න පුතේ. එතකොට පුතේ තාපය ගලන්නේ උෂ්ණත්වය වැඩි වස්තුවේ ඉඳන් අඩු වස්තුව දක්වා. හරි. එහෙනම් පුතේ මේ ගණන් හදන අවස්ථා කිහිපයක් තියෙනවා. ඒක පුතේ ප්‍රධානම අවස්ථා දෙක තමයි පරිසරය සමග තාප හුමාරුව සිදු වෙන්නේ නැහැ කියලා අපි ගණන් හදනවා. පැහැදිලි. හෝ පරිසරය සමග තාප හුමාරුවක් සිදු වෙනවා කියලා අපි ගණන් හදනවා. හරි. පුතේ මෙන්න මෙහෙම හදන්නේ. හරි. මම ගන්න මෙන්න මෙහෙම පරිණාස තමයි ගන්න පුතේ. පරිසරය සමග තාප හුවමාරුව නොසලකා අපිට මොකද සලකන්න ඕනේ නැහැ කියලා ගණන් වල තිබෙද පුතේ. පුතේ අපි කොහොමද ගණන් හදන්නේ මෙන්න මෙහෙමයි. හරිද? A පිටකල තාපය සමානයි පුතේ B උරාගත් තාපයට. කවුද පුතේ? B කියන එක්කෙනා උරාගත් තාපයට. හරි පුතේ. කොහොමද පුතේ දැන් මේක ආදේශ වීම වෙන්නේ? A පිටකලපු තාපය. කොහොමද අපි හොයන්නේ? පිටකරපු හෝ උරාගත්තු තාපයක් අපි හොයන්නේ Q සමානයි MC ඩෙල්ටා ටී ටකින්. හරි. පුතේ A පිටකරපු තාපය හොයන්න A වල ස්කන්ධය උඩ. හරි. කොහොමද අපි ආදේශ කරන්නේ පුතේ මේ බලන්න. A වල බලන්න පුතේ. අපි දැන් උරාගත් හෝ පිටකරපු තාප ප්‍රමාණයක් වෙන අපි MC ඩෙල්ටා ටී ටකින්. M කියන්නේ ස්කන්ධයේ විශිෂ්ටාබද්ධාරිතාවය උෂ්ණත්ව වෙනස. හරි පුතේ මේ බලන්න. A වල ස්කන්ධය. පුතේ මම ගන්නවා MA. A වල විශිෂ්ටතාවධාරිතාවය පුතේ මම ගන්නවා CA. හොඳට තේරුම් ගන්න. හරි. පුතේ එයාගේ උෂ්ණත්ව වෙනස. හිටියේ පුතේ 80. දැන් අවසානයේ පුතේ තීට කියන පොදු උෂ්ණත්වයෙන් මෙයා අඩු වෙලා තියෙනවා පුතේ. එහෙනම් උෂ්ණත්ව වෙනස කොච්චරද පුතේ? එයා 80 ඍණ තීට කියලා මම ගන්නවා. පැහැදිලිද කියන්නේ? පුතේ ඒක සමානයි. හොඳට තේරුම් ගන්න පුතේ. B උරාගත්තු තාපය. හරි. එහෙනම් පුතේ මොනවද අපිට උරාගත්තත් පිට කරත් පුතේ එකම සමීකරණය හොයන්නේ. B වල ස්කන්ධය MB B වල විශිෂ්ටතාවධාරිතාවය CB. හරි පුතේ. ගුණ කරන්න පුතේ මම මේක මෙතනින් දානවා. හරි. පුතේ මම මේක මෙතනින් දානවා. ගුණ කරන්න පුතේ උෂ්ණත්ව වෙනස. පුතේ ආ හිටියේ 30 දැන් උෂ්ණත්වය වැඩි වෙනවා අනිවාර්යයෙන්. මේ තාපය ගත්තු නිසා. එහෙනම් පුතේ උෂ්ණත්වය කොහොමද ගන්නෙ? තීටා ඍණ 30ක් විතර අපි ගන්නවා. පැහැදිලිද මම කියන එක? හොඳට තේරුම් ගන්න කියන එක. එහෙනම් පුතේ A පිට කරපු තාපය සමානයි. පුතේ B උරාගත් තාපයට ගණන් හදන්න පුළුවන් තාපෙ තියෙන්නේ. තේරුම්ද කියන එක? අනිත් ආකාරය තමයි පුතේ අපි ගන්න දෙවෙනි ආකාරය පරිසරය සමග තාප හුවමාරුව සලකමින් තාප හුවමාරුව සලකමින්. එතකොට පුතේ මොකද කියනකො? A කියන එක්කෙනා පිට කරපු තාප ප්‍රමාණය අරන් තියෙන්නේ B විතරක් නෙමෙයි පරිසරයටත් යම් ප්‍රමාණයක් පිටලා තියෙනවා. පැහැදිලිද කියන එක? එහෙනම් පුතේ මම කරන්නේ මෙහෙම A පිටකල තාපය සමානයි පුතේ B උරාගත් තාපයට අමතරව පරිසරයට හානි වූ ප්‍රමාණය. පරිසරයට හානි වූ ප්‍රමාණය. තේරුණාද කියන්නේ? පුතේ අපිට ගොඩක් වෙලාවට එළවලදී පුතේ පරිසරයත් එක්ක තාප හුමාරුවක් සිදු කරේ නැහැ කියලා තමයි ගණන් හදන්න කියන්නේ. හරි. එහෙනම් පුතේ වෙන මේ අවස්ථාව විතරයි ඉතිරි වෙන්නේ. තේරුණාද කියන්නේ? හරි. පුතේ මේ ගණන් හදන්න ගන්න එක ක්‍රමයක්. තේරුණාද කියන්නේ? ගණන් හදන්න ගන්න එක වැදගත් ක්‍රමයක්. පැහැදිලිද කියන එක? හරි. පුතේ මෙන්න මේකක් දාගමු නේද? තලගුණක් දාලා මුකුත් ලොකුට නෙමෙයි. හරිද?
තාප ප්‍රමාණ ගණනය කිරීම. මේ හොඳට මැති. තේරුණාද? තාප ප්‍රමාණ ගණනය කිරීම පුතේ. හරි. ඉක්මන් කරන්න මේක දාන්න ඉක්මන් කරන්න. හරිද පුතේ? දැන් අපි කතා කරේ පුතේ නේද? වස්තුවකට තාප ප්‍රමාණයක් සපයනකොට අවස්ථාව නියතව තියාගෙන උෂ්ණත්ව වෙනස් කිරීම තමයි කතා කරේ. හරි. පුතේ අපි ඊළඟ කතා කරනවා උෂ්ණත්වයේ නියතව තියාගෙන අවස්ථාව වෙනස් කර ගැනීම. පුතේ අපි වදාන අවස්ථා විපර්යාසය කියලා. හරි. පුතේ අපිට ප්‍රධාන වශයෙන්ම ඝන ද්‍රව වායු කියලා පුතේ ප්‍රධාන පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවා. හරි. පුතේ මෙන්න මේ එක අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවක් බවට පත්වීමේ ක්‍රියාවලිය තමයි අවස්ථා විපර්යාසය කියලා කියන්නේ. තේරුම්ද ඒ කියන්නේ? හරි. පුතේ මෙන්න මෙහෙම අපි ගත්තොත් එහෙම අවස්ථා විපර්යාසය කියන්නේ. හරි පුතේ මේ බලන්න හොඳට. අවස්ථා විපර්යාසය. හරිද? පුතේ මම යාගාර මෙන්න මෙහෙම අවස්ථා ටිකක් න ะ පුතේ මම මේක ගන්නවා ඝන ද්‍රව වායු කියලා ගන්නවා. පුතේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන්න පුළුවන් නේද? පුතේ ඝනයක් ද්‍රවයක් බවට සම්පූර්ණයෙන් පත් වෙන යාගේ ද්‍රවාංකයේදී. හරි. එහෙමද පුතේ ද්‍රවයක් වායුවක් බවට පත් වෙන්න පුළුවන් නේ. පුතේ තාපාංකයේදී. හරි. තාපාංකයේදී. හොඳට තේරුම් ගන්න කියන්නේ. එහෙම නැත්නම් පුතේ නේද? වායුවක් නේද? ද්‍රවයක් බවට පත් වෙන්න පුළුවන්. නේද? නැත්නම් ද්‍රවයක් ඝනයක් බවට පත් වෙන්න පුළුවන්. පුතේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන අපි සලකන පුතේ විලයනය කියලා අපි සලකනවා. පුතේ විලයනය වෙනවා. හරි. පුතේ ද්‍රවයක් වායුවක් බවට තාපාංකයේදී පත් වීම පුතේ අපි ගන්නවා වාෂ්පීකරණය විදියට. වාෂ්පීකරණය. හරි පුතේ. පුතේ වායුවක් නේද? ද්‍රවයක් බවට පත් වෙන අපි සලකන පුතේ මොකද්ද? ඝනීභවණය වෙනවා කියලා අපි ගන්නවා. ඝනීභවණය කියලා අපි ගන්නවා. හරි පුතේ. පුතේ ද්‍රවයක් ඝනයක් බවට පත් වීම අපි සලකනවා හිමායනය කියලා අපි සලකනවා පුතේ. හරි. පුතේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන්නේ එයාගේ පුතේ ද්‍රවාංකයේදී. ද්‍රවාංකේ. පුතේ ද්‍රවයක් වායුවක් බවට පත් වෙන්නේ එයාගේ තාපාංකයේදී. හරි. තාපාංකයේදී. ඒකෙමුද අපි උදාහරණ අවස්ථාවක් ගත්තොත් එහෙම බලන්න 0 සෙල්සියස් වල ඉන්න අයිස් කැටය 0 සෙල්සියස් වල ඉන්න ජලය බවට පත් වීම. උෂ්ණත්ව වෙනසක් නැහැ. හැබැයි අවස්ථා වෙනස් කරන් තියෙනවා. ඝනයක් කෙනා ද්‍රව වෙලා තියෙනවා. එහෙමද මේකේ කෙලවරටම ආවම 100 සෙල්සියස් වල ඉන්න ජලය 100 සෙල්සියස් වල ඉන්න වාෂ්පය බවට පත්වීම. ජල වාෂ්පය බවට පත්වීම. උෂ්ණත්ව වෙනසක් නැහැ හැබැයි අවස්ථාව වෙනස්ලා තියෙනවා. හරි. පුතේ අපිට මේකේ ගණන් හදන්න බෑ. Q සමානයි mc ඩෙල්ටා අරගෙන. හරි. පුතේ මේකට වෙනම සමීකරණ ගන්න ඕනේ. හරි. එතකොට පුතේ දැන් අපි හිතමු දැන් බිඳුවේ ඉන අයිස් කැටයකට තාප ප්‍රමාණ සපයනකොට එයා පුතේ මොකද වෙන්නේ? එයා 0 සෙල්සියස් වල ජලය බවට පත් වෙනවා. හරි. ඒකද එයා අවස්ථාව වෙනස් කර ගන්නවා. අවස්ථා විපර්යාසයක් වෙනවා. හරි. ඒතකොට එයාට සපයන තාප ප්‍රමාණය එයාගේ අණු අතර තියෙන බල බිඳින තමයි පුතේ වැය වෙන්නේ. තේරුණාද පුතේ? හරි. ඒක ගැඹුරට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී. තේරුණාද කියන එක? හරි. එතකොට පුතේ බිඳුවේ ඉන අයිස් කැටය බිඳුවේ ඉන ජලය බවට පත් වෙනකොට පුතේ ගන්න තාප ප්‍රමාණය පුතේ අපිට කලින් කොටස වගේ උෂ්ණත්ව වෙනසක් එක පේන්න නැහැ. තේරුණාද? පුතේ අපි ඒ නිසා මෙයාට අපි කියනවා গুপ্ত තාපය කියලා අපි සලකනවා. গুপ্ত තාපය කියලා අපි සලකනවා. හරි. පුතේ මොකක් හරි වස්තුවක් හරි. එයාගේ අවස්ථා විපර්යාසය පටන් ගත්තම හරි. අවසන් වෙනකම් පුතේ මොකද කරන්නේ? ඒ ක්‍රියාවලිය එක විදිහටම සිද්ධ වෙනවා පුතේ. ඒකෙන්ද මෙන්න දැන් මොකක් හරි වස්තුවක් එයාගේ අවස්ථා විපර්යාසය පටන් ගත්තා නම් ඒ ක්‍රියාවලිය අවසන් වෙනකම්ම එයා පුතේ ද්‍රවාංකයේ හෝ තාපාංකයේ අනිවාර්යෙන් පවතිනවා. හරි. දෙකෙන් මෙන්න මෙහෙම ප්‍රශ්න. සමහර කටි මෙන්න මෙහෙම අහනවා දැන්. අයිස් කැටයක් අපි වතුරකට දැම්මොත් එහෙම අපි දන්නවා අයිස් කැටේ දිය වෙනවනේ පුතේ නේ. පැහැදිලිද? ඒ පුතේ අයිස් කැටේ නේද බිඳුවේ අයිස් බවට පත් වෙලා බිඳුවේ ජල වෙනවනේ පුතේ නේ. තේරෙනවද?
එතකොට සමහරකට ප්‍රශ්නයක් තමයි බිඳුවේ අයිස් කැටය බිඳුවේ ජලය වෙනකොට පුතේ ඒ හැදිච්ච ජලය ටිකත් වෙනස් කිරීමක් වෙනවද මොනවා හරි. පුතේ සම්පූර්ණයෙන්ම අයිස් කැටේ දියවීමට තමයි පුතේ මුලින්ම තාප ප්‍රමාණය වැය වෙන්නේ. තේරෙනවද? තව තාප ප්‍රමාණය ඉතුරු වුණොත් තමයි පුතේ බිඳුවේ දැන් අයිස් කැටය නේද බිඳුවේ ජලය බවට හැදිච්ච ජලය තියෙනවනේ ඒක ටික රත් වෙන්න වැය වෙන්නේ. තේරෙනවද කියන එක? සම්පූර්ණයෙන්ම පුතේ බිඳුවේ අයිස් කැටය බිඳුවේ ජලය බවට පත් වෙනකම් පුතේ ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම එක දිගට සිද්ධ වෙනවා. තේරෙනවද කියන එක? ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනකම්ම එයා ද්‍රවාංකය කියන තත්ත්වය පවතිනවා. තේරෙනවද කියන එක? හරි. පුතේ ඒ තැන් වලදී පුතේ අපි ගණනය කිරීම සිදු කරන්න පුතේ මෙන්න මේ අවස්ථාවේ පුතේ අපි මෙයාගේ තාප ප්‍රමාණය හොයන්නේ Q සමානයි පුතේ ml වලින් ගුප්ත තාපේ. මෙතනත් පුතේ අපි හොයන්නේ Q සමානයි ml වලින් පුතේ. මම මෙයා ගන්න L නෝට් කියලා ගන්නම්කෝ. හරි. මොන පුතේ L නෝට් කියන එක කෙනා මෙන්න මේ L කියන එක කෙනා. හරි. පුතේ අපි L කෙනා කියන මෙන්න මෙහෙම විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. පුතේ අපි මෙයාට කියන මේක වාෂ්පීකරණය වීම නිසා පුතේ අපි කියන මෙයාට වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. හරි පුතේ. විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සහ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. තේරුම්ද කියන්නේ? හරි. ආයසර තේරුම් පුතේ. ඝනයක් ද්‍රවයක් බවට පත්වීම පුතේ අපි සලකනවා විලයනයේ විදියට. ද්‍රවයක් වායුවක් බවට පත්වීම පුතේ අපි සලකනවා වාෂ්පීකරණයේ විදියට. තේරුම්ද කියන්නේ? පුතේ වායුවක් ද්‍රවයක් බවට පත්වීම පුතේ අපි සලකනවා ඝනීභවනයේ විදියට නේද? ද්‍රවයක් ඝනයක් බවට පත්වීම පුතේ අපි සලකනවා පුතේ හිමායනයේ විදියට. හරි. පුතේ මේ ක්‍රියාවල සිද්ධ වෙන පුතේ තාපාංකයේදී මේ ක්‍රියාවල සිද්ධ වෙන පුතේ යාගේ මේක ද්‍රවාංකයේදී පුතේ මේ ක්‍රියාවල සිද්ධ වෙන යාගේ ද්‍රවාංකයේදී මේ ක්‍රියාවල සිද්ධ වෙන පුතේ යාගේ තාපාංකයේදී. තේරෙනවද කියන්නේ? එතකොට පුතේ අපිට මෙන්න මේ අවස්ථා ටික පුතේ අපිට පැහැදිලිව දෙන්න ඕන. තේරෙනවද කියන්නේ? මේ අවස්ථා ටික අපිට සාමාන්‍යයෙන් පැහැදිලිව දෙන්න ඕන පුතේ. හරි. පුතේ ඔයාලා මතක තියාගන්න වැදගත්ම දෙයක් තමයි පුතේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියන එක්කෙනා ආසන්න පුතේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය වගේ 7 ගුණයක් විතර වෙනවා. තේරෙනවද කියන්නේ? ආසන්න පුතේ මෙයා කොච්චරද 7 ගුණයකට සමානයි. තේරෙනවද? එහෙනම් විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය වගේ 7 ගුණයක් විතර වෙනවා. පුතේ මොකද්ද? එයාගේම වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. තේරෙනවද කියන්නේ? හරි. ආසන්නව සමානයි පුතේ 7 ගුණයකට. පැහැදිලි කියන එක හරි. ඕම් ඔය පුතේ මේ කොටසත් දෙකට ගණන් හදන්න අවශ්‍ය වෙන කොටසක් තර්කයක්. තේරෙනවද කියන්නේ? හරි. එහෙනම් පුතේ අපි දාගමු මෙන්න මේ අවස්ථාව ඉක්මන් කළා. පුතේ මොකද වෙන්නේ මේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය අදහස් කරන්න පුතේ ද්‍රවාංකයේදී වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය අදහස් කරන්න පුතේ මොකද්ද? තාපාංකයේදී. තේරෙනවද කියන එක? හරි පුතේ. ඉක්මන් කරන්න. අවස්ථා විපර්යාසය පුතේ මේ සරහණ ඉක්මනට දාගන්න. හරි පුතේ. පුතේ අපි අදහස් කරගත්තේ අවස්ථා විපර්යාසයට අදාළව දෙන වැදගත්ම කොටස් ටිකක් පුතේ. මම පුතේ මෙන්න මෙහෙම ගන්නවා මෙන්න මෙමයි කොටසක්. හරි. පුතේ පරිසරයත් එක්ක තාප හුවමාරුවක් සිදු කරන්නේ නැත්තම්. මම ගන්න මං කාලය මේ පැත්ත මං ගන්න පුතේ උෂ්ණත්වය. T කියලා මං ගන්නවා. මේක පුතේ මං ගන්නවා T කියලා. හරි පුතේ. අපි ගමු පුතේ මෙන්න මේක උදාහරණයක් විදියට -5 සෙල්සියස් වල ඉන්න අයිස් කැටයක් හරි පුතේ 30 සෙල්සියස් වල ඉන්න ජල වාෂ්ප බවට පත් වීම අපි සලකමුකෝ. හරි පුතේ. පුතේ මේ දිනයේ උෂ්ණත්වයේ බිඳුව අවස්ථාව මේ දිනයාගේ -5 කියලා අපි ගමුකෝ. හොඳට තේරුම් ගන්න මේ පරිමාණ දෙන්න නැහැ. පුතේ මං ගන්නවා මෙයා 30 සෙල්සියස් අවස්ථාව. හරි. සෙල්සියස් අංශක වලින් තත්පර වලින්. හරිද? පුතේ ආ මුලින්ම සිද්ධ කරගන්නේ -5 එක්කෙනා පුතේ මොකද මුලින්ම. ඔහොම ටික ටික මෙයා මේ තත්ත්වයටපත් වෙනවා. හරිද? පරිමාණයට මං හදලා නැහැ පුතේ. මෙයා පුතේ මෙතනදී යම් ප්‍රමාණයක් ඉන්නවා මෙහෙම. හරි. මේ අවස්ථාව විපර්යාස මේ උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ. පුතේ ඊට පස්සේ ආපහුම දිනුතේ එයා මේ වගේ තත්යකටපත් වෙනවා. සෙල්සියස්ක 100 කියන තත්යකටපත් වෙනවා. පරිමාණය පුතේ මම හදලා නැහැ. ඊට පස්සේ මෙයා අපි ගන්න මෙන්න මේ විදිහට. හරි පුතේ. උදේට තේරුම් ගන්න අවස්ථාවදී.
ඍණ 5 අයිස් කැටයක් නේද 100 සෙල්සියස් වල ජල වාෂ්ප වලට පත් වීම පුතේ. හරි. මෙන්න මේ පුතේ මේ ගණන් හදන්නේ. හොඳට තේරුම් ගන්න පුතේ මම කියන අවස්ථාව. පුතේ මුලින්ම ඍණ 5 සෙල්සියස් වල ඉන්න අයිස් කැටය 0 සෙල්සියස් වල ඉන්න අයිස් බවට පත් වෙන්න ඕන. හරි. පුතේ මම ඒක දාගෙන යන්නම්කෝ. මේ පුතේ ඍණ 5 සෙල්සියස් වල ඉන්න අයිස් කැටය. හරි. මේ පුතේ 0 සෙල්සියස් වල ඉන්න අයිස් කැටය. හරි. පුතේ මෙයක් තියෙන තාම ඝන අවස්ථාවේ මෙයක් තියෙන පුතේ තාම ඝන අවස්ථාවේ. හරි පුතේ. ඊට පස්සේ 0 සෙල්සියස් වලින් අයිස් කැටය පුතේ 0 සෙල්සියස් වල ජලය බවට පත් වෙන පුතේ. හරි. මෙතන පුතේ ජලය බවට පත් වෙනවා. එනම දෙන්න මෙයා ද්‍රව වුණා. අවස්ථා විපර්යාසයක් වුණා. හරි පුතේ. පුතේ 0 සෙල්සියස් වලින් ජලය පුතේ ඊළඟට තාපය සැපෙවොත් එහෙම යා 100 සෙල්සියස් වල ජලය බවට පත් වෙනවා. හොඳට තේරුම් ගන්න පුතේ. ජලය බවට පත් වෙනවා. හරි. එහෙනම් මෙයා පුතේ තාම එයාගේ අවස්ථා විපර්යාස එකමයි නේද? පුතේ තවදුරටත් මෙයාට තාපය සැපෙවොත් එහෙම මෙයා පුතේ සෙල්සියස් අංශක 100 නේද? ජල වාෂ්පය බවට පත් වෙනවා. ජල වාෂ්පය බවට පත් වෙනවා. එයා පුතේ එයාගේ වායු අවස්ථාවට පත් වෙනවා. ඝන ද්‍රව වායු. පුතේ එතකොට මෙන්න ඍණ 5 අයිස් කැටය 0 සෙල්සියස් වල අයිස් කැටය බවට පත් වෙන පුතේ මෙයාට තාප ප්‍රමාණයක් ඕන. පුතේ මම එයා ගන්නකො Q1 කියලා. 0 සෙල්සියස් වල අයිස් කැටය 0 සෙල්සියස් වල ජලය බවට පත් වෙන පුතේ එයාට තාප ප්‍රමාණයක් ඕන. පුතේ මම එයා Q2 කියලා ගන්නවා. හරි පුතේ. 0 සෙල්සියස් වල ජලය 100 සෙල්සියස් වල ජලය බවට පත් වෙන පුතේ එයාට තාප ප්‍රමාණයක් ඕන. මම එයා ගන්නවා Q3 කියලා පුතේ. 100 සෙල්සියස් වල ජලය 100 සෙල්සියස් වල ජල වාෂ්ප බවට පත් වෙන පුතේ තාප ප්‍රමාණයක් ඕන. පුතේ මම එයා ගන්නවා Q4 කියලා ගන්නවා. හරිද පුතේ? පුතේ මේක පරිමාණයට ඇදලා නැහැ. හොඳට තේරුම් ගන්න කියන අවස්ථාව. මෙන්න මේ විදිහට තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඍණ 5 එක්කෙනා බිඳුව වුණා, බිඳුව ටිකක් වෙලා හිටියනේ අවස්ථාව විපර්යාසය වුණා. ආයෙ හොම ගියා පුතේනේ. පැහැදිලි. ඔය වගේ තමයි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. කාලය තත්පර වලින්. හරි. පුතේ මෙන්න මේ තියෙන මොනවද? මේ තියෙන මොනවද මේ අවස්ථා විපර්යාසනේ. මේ තියෙන අවස්ථා විපර්යාස. ගුප්ත තාප කියලා අපි කියනවා පුතේ. හරි. පුතේ මෙච්චරයි ගණන් හදන් තියෙන්නේ. හරි ලේසි. මෙතන මෙහෙම හදන් තියෙන්නේ. මෙයා අපි ගමුද මෙන්න මෙහෙම අවස්ථාවක් අපි ගමුකෝ. හරි. පුතේ Q1 කියලා කියන එක්කෙනා කියන කවුද Q1 කියලා කියන්නේ? මේ බලන්න. අවස්ථා විපර්යාසයක්ද සාමාන්‍ය තත්ත්වයක්ද? උෂ්ණත්ව වෙනස් වෙනවා පුතේ. එහෙනම් අපි යවන්නේ මොකද පුතේ? Q සමානයි MC ඩෙල්ටා T ට පුතේ. හරි. MC කියන්නේ පුතේ කවුද? ඝනබල. ඝනබල විශිෂ්ටතාවධාරිතාවය දාගමු පුතේ ඩෙල්ටා T ට. Q1 පුතේ වෙන්නේ කොහොමයි? M නේද? අයිස් වලනේ ඝන අවස්ථාවේ නේද? විශිෂ්ටතාවධාරිතාවය වතාවක් ඩෙල්ටා T ට. හොඳට තේරුම් ගන්න පුතේ කියන අවස්ථාව. හරි. පුතේ මම ගන්නවා යාගේ Q2 කියන එක්කෙනා හොයන විදිය. Q2 කියලා අපි සලකන්න පුතේ වෙන මෙයාගේ මේ අවස්ථාවනේ. එහෙනම් අවස්ථාව විපර්යාසයක් පුතේ. එයා අපි හොයන්න පුතේ මොකෙන්ද? Q2 සමානයි M L වලින් පුතේ. එයා කොහොමද පුතේ? L විලයන. L විලයන. හොඳට තේරුම් ගන්න පුතේ කියන එක. L විලයන. right? පුතේ Q3 කියන්නේ කවුද? ද්‍රව බවට පත් වෙලා. එහෙනම් මේ අවස්ථා විපර්යාසයක් නෙමෙයි නිකන් උෂ්ණත්ව වෙනස් වෙන පුතේ. එහෙනම් අපි Q3 හොයන පුතේ කොහොමද? MC ද්‍රව නේද? එයාගේ ද්‍රව තත්වයේ නේද? විශිෂ්ට ගුප්තතාවයේ වතාවක් පුතේ ඩෙල්ටා T ට. ඩෙල්ටා T ට. හොඳට තේරුම් ගන්න පුතේ අවස්ථාව. පුතේ අපි Q4 හොයනවා පුතේ කොහොමද? ML කියලා. කවුද පුතේ යා? වාෂ්පීකරණය පුතේ. මොකද මේ? වාෂ්පීකරණය පුතේ නේ. තේරුම්ද කියන එක. හොඳට තේරුම් ගන්න පුතේ. එහෙනම් මට කියන්න ඍණ 5 සෙල්සියස් වලින් අයිස් කැටයක් 100 සෙල්සියස් වල ජල වාෂ්ප බවට පත් වෙදි පුතේ එයාට අවශ්‍ය තාප ප්‍රමාණය අපි කොහොමද ගන්නේ පුතේ? මෙන්න මේ වගේ පිළිවෙලට පුතේ මෙන්න මේ කොටස් ටික ගණනය කරගෙන ඉස්සරහට එන්න ඕන. තේරුම්ද කියන එක? පිළිවෙලට පුතේ මේ කොටස් ටික ගණනය කරගෙන ඉස්සරහට එන්න ඕන. තේරුම්ද අවස්ථාව කියන එක? හරි පුතේ. ඉක්මන් කරන්න. දැන් පුතේ මෙන්න මෙහෙම. තනෝ ගන්න පුතේ මෙහෙම. පරිසරය සමග තාප හුමාරුවක් සිදු නොවන්නේ සලකා පරිසරය සමග තාප හුමාරුවක් සිදු නොවන්නේ සලකා ඍණ 5 සෙල්සියස් වල පවතින අයිස් කැටයක් ඍණ 5 සෙල්සියස් වල පවතින අයිස් කැටයක් ඍණ 5 සෙල්සියස් වල පවතින අයිස් කැටයක් 100 සෙල්සියස් වල පවතින ජල වාෂ්ප බවට පත්වීමේ 100 සෙල්සියස් වල ජල වාෂ්ප බවට පත්වීමේ 100 සෙල්සියස් වල ජල වාෂ්ප බවට පත්වීමේ
ක්‍රියාවලිය පහත පරිදි සලකමු. ක්‍රියාවලිය පහත පරිදි සලකමු. හරිද? ඉක්මන් කරලා මේ කොටස් ටික දාගෙන ඉක්මනට. හරිද? මේ පාඩමට අදාළ වෙන පුතේ මම අවසාන උදාහරණය ගන්න ඔයාලත් එක්ක වෙන මෙහෙම පුතේ. අපි හිතමු පුතේ වෙන මෙහෙම අවස්ථාවක් තිබුණා කියලා. හරි. මේකේ තියෙන පුතේ මෙන්න මෙහෙම අවස්ථාවක්. හරි. ඍණ 50 සෙල්සියස් වල ඉන්න අපි තුමු මෙතන අයිස් කැටයක් තිබුණා කියලා. පුතේ මෙතන ඉන්නවා 30 සෙල්සියස් වල ජලය තියෙන කොච්චරද? යම් ප්‍රමාණයක් ජලය. වාෂ්පණයේ පුතේ ජලය. හරි පුතේ. පුතේ මම මේකේ ස්කන්ධය ගන්නම්කෝ m නෝට් කියලා. අයිස් ස්කන්ධය ගන්න පුතේ මම m කියලා. හරි. පුතේ ඔයා හිතන්න මේ දෙන්න මිශ්‍ර කරා කියලා. මේ දෙන්න මිශ්‍ර කරලා ඔනොම තනි පද්ධතියක් හැදුණා. හරිද? ඍණ 50 අයිස් කැටය 100 ජලයත් එක්ක දැම්මම ඔනොම ස්කන්ධයක් හැදුණා. පද්ධති අවස්ථාවක් හැදුණා. පුතේ අපි හිතමුකෝ එයාලා පත් වුණා කියලා 10 සෙල්සියස් වල ජලය බවට පද්ධතියම 10 සෙල්සියස් වල ජලය බවට පත් වුණා පුතේ. මේක පුතේ පරිසරය සමග තාප හුවමාරුවක් සිදු උනේ නැහැ කියලා හිතන්නකෝ. එතකොට පුතේ මේකට කවුද තාපය දුන්නේ? කවුද තාපය උරාගත්තේ? කවුද තාපය උරාගත්තේ? අයිස් කඩේ තාපය උරාගත්තා. කවුද පුතේ තාපය දුන්නේ? 100 සෙල්සියස් වල ජලයේ තාපය දුන්නා. හරි. එහෙනම් අපි ලියන සම්බන්ධය පරිසරය සමග තාප හුවමාරුවක් සිදු උනේ නැහැ කියලා සරලව අපි ගන්නවා කොහමද? අයිස් උරාගත් තාපය තමයි පුතේ කවුද පිට කරේ? ජලය පිට කළ තාපය. හැබැයි පුතේ මෙතනදී අයිස් උරාගත්තු තාපයේදී අවස්ථා දෙකක් උරාගෙන තියෙනවා. මොකද පුතේ? ඍණ 50 කෙනා හොඳට තේරුම් ගන්න. 0 සෙල්සියස් වල ජලය බඩපත් වෙද්දී එකපාරයි. ඊට පස්සේ 0 සෙල්සියස් වල ජලය අයිස් කැටේ 0 සෙල්සියස් වල ජලය බඩපත් වෙද්දී තව පාරයි. ඒ හැදිච්ච 0 සෙල්සියස් වල ජලය 10 සෙල්සියස් වල ජලය බඩපත් තව පාරක් කරන් තියෙනවා. එහෙනම් පුතේ මම මෙන්න මෙහෙම ගන්න පුතේ කොහමද? හරිද? මෙන්න මෙහෙම ගන්න පුතේ මම ඍණ 50 කෙනා 0 සෙල්සියස් වල අයිස් බඩපත් වුණා. මම කියන්නේ මෙහෙම ලියනවා හරිද? ඍණ 50 සෙල්සියස් වල අයිස් 0 සෙල්සියස් වල අයිස් බඩපත් වුණා. හරි පුතේ. ඊට පස්සේ පුතේ යා මොකද කරේ? 0 සෙල්සියස් වල ජලය බඩපත් වුණා. ඊට පස්සේ පුතේ මොකද යන්නේ? එයා 10 සෙල්සියස් වල ජලය බඩපත් වුණා. එහෙම වෙනකොට පුතේ මේ පැත්තේ දැන් මෙයා මොකක් කරනවද? 100 සෙල්සියස් වල ජලය 10 සෙල්සියස් වල ජලය බඩපත් වෙලා තාපය පිට කරන්නේ. පුතේ මේ අවස්ථා තුනේ තාපවල එකතුව මෙන්න මේ තනි අවස්ථාවේ තාපයේ එකතුව සමාන වෙන්න ඕන. හරි. මේ බලන්න පුතේ ඍණ 50 අයිස් කැටය 0 සෙල්සියස් වල අයිස් බඩපත් වෙච්ච කොතරක් තාපය මෙයා උරාගත්තද? කොහොමද පුතේ? අයිස් වල ස්කන්ධය පුතේ අවස්ථා විපර්යාසයක් නෙමෙයි සාමාන්‍ය තත්වයක් නේද? C කියන එක පුතේ අයිස් වල නේද? විශිෂ්ටතාවධාරිතාවය වතාවක් පුතේ උෂ්ණත්ව වෙනස කොච්චරක්ද? බිඳුව ඍණ 50 උෂ්ණත්ව වෙනස පුතේ. හොඳට තේරුම් ගන්න කියන එක. බිඳුව ඍණ අයි අවසාන උෂ්ණත්වයෙන් ආරම්භ උෂ්ණත්වය කරා. හරි. එයාට එකතු කරන පුතේ මොකද්ද? අයිස් කැටේ ජලය බවට පත් වෙද්දී. අයිස් කැටේ ජලය බවට පත් වෙද්දී. කොහොමද අපි ගන්න යා? m වතාවක් l විලයන තේරුම්ද කියන එක. ගුප්තතාව අවස්ථාවේදී 10 සෙල්සියස් වල ජලය නේ 0 සෙල්සියස් වල 10 බවට පත් වෙද්දී මොකද වෙන්නේ? මේ ප්‍රමාණය පුතේ මේ මොකද මෙයා? m අර අයිස් ස්කන්ධයම තමයි. c ජලයේ විශිෂ්ටතාවධාරිතාවය පුතේ යාගේ උෂ්ණත්ව වෙනස අවසාන උෂ්ණත්වයෙන් පුතේ අඩු කරනවා ආරම්භ උෂ්ණත්වය සමානයි. උදේට තේරුම් ගන්න දෙය කියන එක. 100 සෙල්සියස් ජලයේ 10 බවට පත් පිට කරු තාපය. කොච්චරද පුතේ ස්කන්ධය m නෝට් කියලා අපිට කියනවා. c ජලය හරිද? උෂ්ණත්ව වෙනස කොච්චරක්ද? උෂ්ණත්ව වෙනස කොච්චරද පුතේ? 100 ඉඳන් 10 බවට පත් වුණා. හරි. තාප පිට කරා පුතේ. හරි. හරිද? එනිසා දැන් පුතේ මොකද මේ පිට කරව තාප ප්‍රමාණය දැන් පුතේ මෙන්න මේ කට්ටිය උරාගත්තේ. පැහැදිලිද? මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි පුතේ අපිට ලියන්න තියෙන්නේ. හරි. ප්‍රැක්ටිකල් එකේදීත්. ප්‍රැක්ටිකල් වෙන්නේ මොකද?
මෙතන අපි ඍණ 50 අයිස් කර නෙමෙයි 0 සෙල්සියස් ලා අයිස් කර ගන්න. දියවෙමින් පවතින අයිස් කර ගන්න. විලයනයේ විශිෂ්ට ගුප්තතාවයේ ප්‍රැක්ටිකල් මැදදී. එතකොට මම මේ අවස්ථාවකදී ඍණ 50ත් එක්ක පුතේ මම මේ සමාන අවස්ථාවකදී කොහොමද වෙන සමීකරණ යෙදීම කරගන්නේ කියලා පෙන්නනවා. තේරුම් දෙන්න මම කියන එක හරි. හරි. ඉක්මන් කළ මේක දාගෙන ඉක්මන් කරන්න. හරි පුතේ. එහෙනම් ඔයාලත් එක්ක කතා කරේ පුතේ තාප මිතිය කියන වැදගත්ම කොටසට අදාළව තියෙන සිද්ධාන්ත කොටස් කිහිපයක් තමයි පුතේ සාකච්ඡා කරගත්තේ. ඒ කොටස් ටික හොඳට බලන්න පුතේ. අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් එක කියන්නේ පේසුරු පොතේ තියෙන MCQ ටික අනිවාර්යෙන් කරන්න තාප මිතිය තියෙන. දැන් අපි ඒ MCQ සහ පාස් පේපර් එක රචනා ප්‍රශ්නයක විවරණයක් පුතේ අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එනවා. ඒවත් එක සම්බන්ධලා පුතේ වැඩ ටික කරගෙන යන්න. පුතේ ඔයාලට තව තවත් වැදගත් වෙන පදාර්ථ හා විකිරණ කොටසෙත් පුතේ තව පොඩි වීඩියෝ එකක් අපි ඔයාලට අරන් එනවා. ඒවත් ඒ පුතේ හොඳට සම්බන්ධ වෙලා නේද වැඩ කරන් යන්න. හරි. අනිවාර්යෙන් පුතේ ක්විස් එකේ අපි ටෙලිග්‍රෑම් ගෲප් එකේ දෙන ක්විස් එකත් එක්ක සම්බන්ධ වෙලා පුතේ ඒක වැඩ ටික කරගෙන යන්න. පුතේ ඒකේ දවස ගානේ MCQ 10ක් විවරණ කිරීමක් කරනවා. හරි. ඊළඟ පුතේ ලබන මාසෙ පුතේ අපි පාස් පේපර්ස් විවරණයක් කිරීම සහ මොඩල් පේපර්ස් සාකච්ඡා කිරීමක් පටන් ගන්නවා. තේරුණාද කියන එක හරි. ඒ වගේම පුතේ ලබන මාසෙ පුතේ අපි රිවිෂන් පන්තිය තුල චුම්බක ශාස්ත්‍ර පදාර්ථ හා විකිරණ සහ ආලෝක කියන පාඩම් තුනම පුතේ ඔන්ලයින් නේද පේපර් 8කුත් එක්ක පුතේ අපි ආරම්භ කරනවා. ඒ නිසා පුතේ ඒවත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍ය තොරතුරු පුතේ මගේ ටෙලිෆෝන් අංකයට හරි මගේ නම්බර් එකට මැසේජ් එකක් දාලා පුතේ අහගන්න පුළුවන්. තේරුණාද කියන එක. මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දාලා පුතේ ඔයාලා ඒ අවශ්‍ය තොරතුරු ගන්න. හරි මගේ පුතේ WhatsApp අංකය තමයි 071 380 892 හරි 380 892 හරි. දැන් මේකට මැසේජ් එකක් දාලා පුතේ අවශ්‍ය තොරතුරු ගන්න. දැන් අපි එක්සෑම් වලට පුතේ ලියාපදිංචි අංකයක් දෙන්න නිසා පුතේ මේ මාසේ අන්තිම සතියේ පුතේ අපි ලියාපදිංචි කිරීම කරනවා. ඒ නිසා පුතේ අවශ්‍ය දරුවෝ ඒකත් එක්ක සම්බන්ධ වෙලා පුතේ වැදගත්. ඒ කියන්නේ චුම්බක ශාස්ත්‍ර ආලෝකය සහ විකිරණ පුතේ සම්පූර්ණ සිද්ධාන්තත් එක්කම කතා කරනවා පුතේ මාසය තුළත මාස දෙක තුළත. ඒකත් ඒවත් එක්ක සම්බන්ධ වෙලා පුතේ හරියට වැටි කරගෙන යමු. තේරෙනවද කියන්නේ? හරි. එහෙනම් පුතේ මේ වැඩ පිළිවෙලත් එක්ක එකතු වෙලා හොඳ ප්‍රතිඵලයක් ගන්න. විභාගෙ හොඳට පාස් වෙන හොඳ ප්‍රතිඵලයක් ගන්න. ඔයාලා හැමෝටම ශක්තිය දැන් ලැබෙන්න කියලා පුතේ මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. ආයුබෝවන්.